Okay children, today let's discuss about support and movement of movements of plants. දැන් අපි දැන් කතා කරන්නේ වීඩියෝ එකෙන් ඔයාලට මේ පාඩමේ අඩංගු වෙන ශාකවල සංධාරණය සහ චලනය කියන කොටස. සතුන්ගේ සංධාරණය හා චලනය කියන කොටස කලින් කතා කළා. Now let's get this topic support. අපි ශාකවල සංධාරණය කියන කොටස ගමු. Support. Children, you know very well the plants can be divided into two parts like this. Look at this board. Plants are two types as non-woody plants. Non-woody ඒ කියන්නේ අකාෂ්ඨීය. ඒ කියන්නේ අර දුර්වල කඳන්, ඒ කියන්නේ ශක්තිමත් නැහැ. They have not a strong stem. Okay. Example balsam, like balsam කූඩලු වගේ. Next one is woody plants. කාෂ්ඨීය ශාක. Example rambutan, jack, mango, breadfruit, like that. rambutan, කොස්, දෙල්, අඹ, ජම්බු ඒ වගේ ශක්තිමත් කඳන් තියෙන hardwood එක තියෙන අරටුව තියෙන ශාක තමයි woody plants. අනිත් ඒවා non-woody plants. So let's think about the support to keep erect for non-woody plants. මෙන්න මේ අකාෂ්ඨීය ශාක කඳ කෙලින් තියාගෙන ඉන්නවනේ. ඒ ඉන්නේ කොහොමද? මොකද්ද support වෙන්නේ? In this picture you can see a plant balsam කූඩලු ශාකය. And also I have brought another plant. මම තවත් plant එකක් මෙහෙම ගෙනාවා. මේ බලන්න. මම මේක වතුරේ තිබ්බේ නෑ. මම මේක වතුරෙන් අයින් කළා. ඒ වගේ ශාකයක් මේ තියෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ? This plant wilting. මැලවිලා නේද? මැලවීම අපිට දකින්න පුළුවන්. මැලවිලා. ඒකට මේක කෙලින් ඉන්න නම් අපි මේක මම වතුරේ දාලා තිබුණා නම් හරි නේද? ඔයාලා මේක දන්න දෙයක්. එහෙනම් how they get support? By water. Non-woody plants වලට හේතුව තමයි වතුර. Water inside the non-woody plants. මේ non-woody plants ඇතුලේ තියෙන වතුර තමයි මේක ඉරෙක්ට් විදියට නැත්නම් කෙලින්ව තියාගන්න හේතු වෙලා තියෙන්නේ. එහෙනම් water. ජලය තියෙන හින්දා. ජලය අයින් කළොත් එimhe ශාක මැල වෙනවනේ. නමුත් මේ වගේ ශාක වතුර නැහැ කියලා මැල වෙනවද? රම්බුටන්, අඹ, ජම්බු ඒ වගේ ලොකු ශාක නියඟයක් ආවත් එහෙම මැල වෙලා බිමට අතු නැමිලා තියෙනවද? නෑ පුතේ. ඒක ඒතරම් ශක්තිමත්. එහෙනම් බලමු ඒකට සපෝට් එක අරගෙන තියෙන්නේ කොහොමද කියලා. wood මෙන්න තියෙනවා. Here you can see the reason for the support, how the support is given to these types of plants. මේ තියෙන ලොකු කඳක් කපලා මෙන්න තියෙනවා hardwood එක අරටුව. So depositing the cellulose, lignin compounds, the chemical compounds like cellulose, lignin are deposited in the hardwood, so they can grow very well and they can be erect. ඒවට කෙලින් ඉන්න පුළුවන්, හොඳට වර්ධනය වෙන්න පුළුවන්. In this picture you can see a strong tree. ශක්තිමත් ශාකයක්. බලන්න මේ තියෙන ගහේ පොත්ත නේද? මෙන්න මේ වගේ ලොකු ශාක තමයි මම මෙච්චර වෙලා කිව්වේ. හරි. Now I think you could understand what is the difference between non-woody plants and woody plants and how they have got the support. In next part let's discuss movement of plants. ඒ කියන්නේ පුතේ ශාක චලන ගැන අපි ඊළඟ කොටසෙන් කතා කරමු. Children, now let's discuss movement of plants.
ශාක චලන. මේක නම් පුතේ හොඳට අවබෝධ කරගන්න වෙනවා. හරිද? movement of plant. ශාක චලනය. දැන් ශාක locomote වෙන්නේ නැහනේ. Plants normally plants do not move from one place to another place. එකට තවත් තැනකට යන්නේ නැහැ. ඒක පාර්ට් එකක් චලනයක් වෙනවා. එහෙම නැත්නම් චලනයක් කියන්නේ පාර්ට් එක එක්කෝ වර්ධනය වීම, grow වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි චලනයක් සිද්ධ කරනවා. අපි දැන් කතා කරමු මොනවද කියලා. So, movement of plants is the growth of a part of the plant according to the stimulus. හරිද? ඒ කියන්නේ කිසියම් උත්තේජයක් සඳහා ප්‍රතිචාරයක් වශයෙන් ශාක කොටසක වර්ධනයක් වෙන්න පුළුවන්. ඒක ශාක චලනයක් විදිහට ගන්න පුළුවන්. දැන් අර කලින් පාඩමේ මම කිව්වා අර ඔක්සින කියන plant growth substance එක හේතුව නිසා ඒක නිසා ශාකය ඉරේලිය දෙසට නැවෙනවා කියලා. අපි ඒක එක්ස්ප්ලেইন කරගත්තා. අන්නේ විදිහට දැන් ඒකත් ශාකයේ අග්‍රස්ථයේ වර්ධනය වීමක් නේ. ශාකයේ අග්‍රස්ථයේ වර්ධනය වීමක් නෙවෙන්නේ. අන්න ශාක චලනයක්. ඒක නිසා තමයි ඒක ඉරේලිය දිශාවට නැමෙන්නේ. අර නැමෙනවා කියන්නේ ශාක චලනයක්. එහෙනම් plant movement of plants එක වර්ගයක් තමයි growth of a part of a plant as a response to a stimulus. මේක හොඳට අවබෝධ කරගන්න පුතේ. ශාක චලනයක් එක විදිහක් වෙන්න පුළුවන්. උත්තේජයකට ප්‍රතිචාරයක් විදිහට ශාකයේ කොටසක සිදුවන වර්ධනයක්. අර ඉරේලිය දිහාවට ශාකාග්‍රස්තය වර්ධනය වෙලා නැමෙනවා. ඒක වගේ. තව විදිහක් වෙන්න පුළුවන් මෙන්න මේ movement of plants. ඒ කියන්නේ ශාක චලන වර්ගයක්. change in the location. change in the location. location කියන්නේ පිහිටුම. පිහිටුමේ වෙනසක් due to a turgor change. තාම ඔයාලා මේක දන්නේ නැහැ. ශුන්‍යතා චලන. ශුන්‍යතා වෙනස් වීම. ශුන්‍යතා වෙනස් වීමක් නිසා. මේක බලන්න මම කියලා දෙන්නම්. ශුන්‍යතා වෙනස කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලට මේක පැහැදිලිද කියලා ආපහු බලන්න. ශාකයක චලනයක් කියන්නේ මොකක් හරි කොටසක සිද්ධ වෙන වෙනසක් නේ. මොකක් හරි කොටසක සිද්ධ වෙන පිහිටුමේ වෙනසක් හෝ ශාක කොටසක වර්ධනයක් වෙන්නේ නැහැ. නැතුව මුලින් ගැලවිලා ශාකය ඇවිදගෙන යන්නේ නැහැනේ. ශාකය මෙහෙම මුලින් ගැලවිලා ඇවිදගෙන යන්නේ නැහැනේ. ඒක ශාකේ වර්ධනය වෙන්න ඕනේ මෙහෙම ඉරේලිය දිහාවට. ඉරේලිය දිහාවට වර්ධනයක් වෙන්න ඕනේ. එතකොට අපි කියනවා ශාක චලනයක්. තව එකක් තමයි මෙන්න මේ ශුන්‍යතා චලන. ඒ කියන්නේ පුතේ ශාක සෛලවල තියෙන ජල වෙනස්කම් මම පැහැදිලි කරන්නම්. නිසා මැලවිච්ච ගහ කොම දිගෑරෙනවා නම් අන්න ශාක චලන. වෙන පිටින් බාහිර බලයක් නිසා ඇතිවන චලන නෙවෙයි ශාක චලන කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ හුලඟට කොලසැල වෙන එක ශාක චලනයක් නෙවෙයි. ඒක හුලඟින්දනේ. ශාකයෙන්ම සිද්ධ වෙන චලනයක් තමයි මේ කතා කරන්නේ. තේරුණාද? එහෙනම් එක ආකාරයක් මම නැවතත් කියනවා. One type of plant movement is growth of a plant. Growth of a plant as a response to a stimulus. උත්තේජයකට ප්‍රතිචාරයක් ලෙස සිද්ධ වෙන වර්ධනයක්. හරි. අනිත් එක තමයි change in the location due to a turgor change. ශුන්‍යතා චලන නිසා ශුන්‍යතා වෙනස් වීම නිසා ඇතිවන ශාක චලන පිහිටුමේ වෙනසක්. පුතේ මෙන්න මේ ටයිප් එකේ ශාක චලන වලට ලස්සන නමක් දෙනවා. හොඳට මතක තියාගන්න. තව උදාහරණයක් එක්ක කතා කරනකොට ඔයාලට පැහැදිලි වෙයි අන්තිමේදී මොකද්ද මම මේ කිව්වේ කියලා.
ප්‍රතිචාරයක් විදිහට ශාකයේ කොටසක සිද්ධ වෙන වර්ධනයක්. එහෙම චලනයක් නම් අපි කියනවා ඒකට ආවර්තී චලනයක්. හරි? tropic movements. tropic movements. ආවර්තී චලන. ආවර්තී චලන. හරි? tropic movements. tropic movements. tropic movements. දෙවෙනි එක තමයි මෙන්න මේ further change එක. එහෙම නැත්නම් ශුන්‍යතාව වෙනස් වීම. ජල ප්‍රමාණයේ ශාකයේ සෛල තුල තියෙන ජල ප්‍රමාණයේ වෙනස් වීමක් තමයි further change කියන්නේ. ඒ නිසා ඇතිවන පිහිටුමේ වෙනසක්. ඒ වගේ channel වලට කියනවා nestic movements. ඒ කියන්නේ සන්නමන චලනය. සන්නමන චලන. ඔන්න අමතක කරන්න එපා. tropic movements, nestic movements. Tropic movements, nestic movements. So let's discuss first about tropic movements. Then you can get an idea very well. Okay, children. Now let's see what are the tropic movements. මොනවද මේ ආවර්තී චලන කියලා කියන්නේ? අපේ පළවෙනි චලන වර්ගය, ශාක චලන වර්ගය. Children, earlier I told you the tropic movements occur as a response to a stimulus. උත්තේජයකට ප්‍රතිචාරයක් ලෙස. හොඳට මතක තියාගන්න stimulus එකකට response එකක් විදිහට ශාක වර්ධනය වීම වෙනවා කියලා මම කියවනේ. කලින් පාඩමේ ඉගෙන ගත්ත විදිහට earlier you have learned the bending of the plant apex because of the auxin, plant growth substances. Bending of the plant apex towards the sunlight. You know very well. If you do the green-gram practical, you can see it very well. You can observe it very well. So these types of movements as a response to a stimulus we call tropic movements. There is a direct influence between the direction of stimulus and the direction of response. පුතේ කියන එක හොඳට තේරුම් ගන්න. මේ ආවර්තී චලනවල උත්තේජයේ දිශාව සහ ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක්, කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. හොද්දට මම මේ කියන එක තේරුම් ගන්න. මම කියවනේ ආවර්තී චලන සිද්ධ වෙන්නේ යම්කිසි උත්තේජයකට ප්‍රතිචාරයක් විදිහට කියලා. ඉරේලිය වැටෙනකොට මේ නැත්තම් මේ ශාක ඒ දෙසට නැමෙනවා. අනුර උත්තේජයට ප්‍රතිචාරයක් විදිහට නෙවෙයිනේ. අන්න ඒ වගේ චලන. ඒකට මේ චලනවල direct influence එකක් තියෙනවා. Direction of stimulus and the direction of response. හරිද? උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයේ දිශාවත් අතර කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. දිශාව හරි වැදගත්. ඉර එන්නේ මේ පැත්තෙන්ද ශාක ටික ඒ පැත්තට තමයි නැමෙන්නේ. අනිත් පැත්තට නැමෙන්නේ අන්න ඒ වගේ. දැන් ජලය තියෙනවා නම් ඒ දෙසට තමයි මුල් වර්ධනය වෙන්නේ. හරිද? Plant roots grow towards the water. අපි ඒවට එක නම් තියෙනවා. අපි බලමු රූප සටහන් බලමින් එක කතා කරමු. Let's discuss them further. So I'm telling you some examples. Growing roots towards the ground. සාමාන්‍ය ශාකයක මුල් වර්ධනය වෙන්නෙම පහළට. කවදාකවත් ශාක මුලක් ඉහළට වර්ධනය වෙනව දැකලා නැහැ. Have you ever seen a growth of a root to upward? No. Plant stem and plant apex always grows upward. Plant roots always grow downward towards the ground. Then plant roots grow towards the water. Some plants bend towards the sunlight. අන්න ඒ වගේ ඉර පායනකොට ඉරේලිය වැටෙනකොට ඒ දිශාවට ශාක නැමෙනවා. ජලයේ තියෙන කොහාටද එහා ඒ දෙසට මුල් ඇදෙනවා.
හරි. ඊළඟට පොළව දෙසට මුල් හැමතිස්සෙම වර්ධනය වෙනවා. ශාක කඳ පොළවේ මුදුට වර්ධනය වෙනවා. මෙන්න මේ වගේ උත්තේජයේ දිශාවත් එක්ක ප්‍රතිචාරයේ දිශාව කෙලින්ම සම්බන්ධයක් තියෙනවා නම් කෙලින්ම බලපෑමක් තියෙනවා නම් අන්න ඒ වගේ චලන වලට තමයි ආවර්ති චලන කියලා කිව්වේ. ඒතර ඉංග්‍රීසියෙන් අපි කොහොමද කියන්නේ? උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයේ දිශාවත් අතර කෙලින්ම සම්බන්ධයක් ඍජු සම්බන්ධයක් තියෙන චලන ආවර්ති චලන වේ. කොහොමද කියන්නේ? The movements that have මම කියලා දෙන්නේ නේද කොහොමද පටන් ගන්න කියලා. චලන මෙන්න මේ චලනික the movements that have a direct influence between the direction of the stimulus and the direction of the response. එච්චරයි. මේවා සිද්ධ වෙන්නේ මොන හේතුව නිසාද? These types of movements happen because of the plant growth substances. Plant growth substances. කලින් පාඩමේ ඉගෙන ගත්තා. මේ ආවර්ති චලන හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය නිසා. ඔයාලා දන්නවා දැන් කලින් පාඩමේ ඉගෙන ගත්තනේ. ওই ශාක අග්‍රස්තයේ මූල අග්‍රස්තයේ ඔක්සින තියෙනවා. ඒක නිසා ශාක මුල් සහ ශාක අග්‍රස්තයේ ඉහළට පහළට වැඩෙනවා. ඒක කතා කරලා තියෙන්නේ නේ. ගිබරලින්ස් නිසා කඳ දිගින් වැඩි වෙන උස වැඩි වෙනවා. සයිටෝකයිනින් නිසා මුල් දිගින් වැඩි වෙනවා. පළදරි ඒ වගේ ඒක ඉගෙනගෙන තියෙන්නේ නම් plant growth substances තමයි main reason එක trophic movements වලට. එහෙනම් අපි උදාහරණ තව දෙයක් කියනවා. I want to tell you another about these types of movements. Another factor, if the movement occur towards the direction of the stimulus, ඒකේ මොකක්ද පුතේ? උත්තේජයේ දිශාවටම ප්‍රතිචාරය සිද්ධ වෙනවා නම් දැන් කෙලින්ම සම්බන්ධයක් තියෙනවා කියවනේ. උත්තේජයේ දිශාවටම ප්‍රතිචාරය සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ සන්ලයිට් එක එනකොට ඒ පැත්තට ශාක වර්ධනය වෙනවා. ශාක නැවෙනවා. අන්න ඒ වගේ ඒ දෙසට වෙනවා නම් අපි කියනවා ඒවට පොසිටිව්. මම මෙහෙම ලියන්නම්. towards the stimulus. ඒ කියන්නේ උත්තේජයේ දෙසට. If the movement occur towards the stimulus, we call positive tropism. ඒ කියන්නේ ධන ආවර්ති චලන. ධන ආවර්ති චලන දෙසට. If the movement occur away from the stimulus, උත්තේජයේ දිශාවට විරුද්ධව. ඒ දේ නිසා ඊට විරුද්ධව. උදාහරණයක් ගත්තොත් එහෙම ශාක කඳ පොළවෙන් ඉහළට. ශාක කඳ පොළව දෙසට නෙමෙයි පොළව තියෙන්නේ පහළ. පොළව දෙසට තමයි ගුරුත්වාකර්ෂණ බලය නිතරම තියෙන්නේ. හරි? gravitational force එක පොළව දෙසට towards the earth, but plant apex always grow upward. එහෙනම් away from the stimulus. උත්තේජයේ ඉවතට. එහෙමනම් අපි කියනවා negative tropism. negative tropism. ඒ කියන්නේ ඍණ ආවර්ති චලන. මේක ධන ආවර්ති චලන. මේක ඍණ ආවර්ති චලන. අපි දැන් මේ දේවල් තව දුරටත් උදාහරණ වශයෙන් කතා කරමු. Let's discuss them with examples further. Okay children, let's look at this table. First column is type of movement, chalana vargaya. This column is about examples, udaharana වලට. First one, positive geotropism. දැන් පුතේ මේකේ අවබෝධ කරගන්න මේකේ තේරුම, what is the meaning? Positive geotropism. Geotropism කියන්නේ geo කියන්නේ අපි geography කියන්නේ නම් භූමිය දෙසට. හරි? ඒ කියන්නේ ගුරුත්වය දෙසට positive මංකෝ ධන positive ධන කියලා කියන්නේ එහෙනම් ගුරුත්වය නැත්නම් පොළව දෙසටද ඉවතටද? ඔව් අන්න හරි.
දෙසට නම් positive teacher. ඉවතට නම් away නම් negative. එහෙනම් මේක පොළව දෙසට සිද්ධ වෙන චලනයක් වෙන්න ඕනේ. එහෙනම් පොළව දෙසට ගුරුත්වය දෙසට අපි මේක සිංහලෙන් කියනවා ධන ගුරුත්වාවර්තී චලන. පුතේ මේකට කියනවා ධන ගුරුත්වාවර්තී. හරි? ධන ගුරුත්වාවර්තී චලන. ධන ගුරුත්වාවර්තී චලන. එහෙනම් positive geotropism. එහෙනම් ගුරුත්වයේ දෙසට පොළව දෙසට සිද්ධ වෙන චලනයක් මොකක්ද කියන්නේ? Oh, growing roots towards the ground. එහෙනම් මොකද්ද? පොළව දෙසට ශාක මුල් වර්ධනය. Okay. In this picture you can see growing roots towards the ground. Okay children, now you saw the growing roots towards the ground. In that video clip, you saw another movement. Can you tell me? Roots grow downward, and also you saw the plant apex, the plant stem grew upward. That means growing plant stem upward. දැන් ඔයාලා ඒකම දැක්කා මුල් ටික පහළට යනවා වගේම ශාක අග්‍රස්තය කඳ ඉහළට වර්ධනය වෙනවා. මට පුළුවන් ද කියන්න මේ වගේම චලන වර්ගයේ නම? ගුරුත්වයෙන් ඉවතට සිද්ධ වෙන චලනයක්. වෙන මොකක්වත් උත්තේජයක් නැහැ මෙතන. එහෙනම් මේකත් එහෙනම් මම උදාහරණ මෙතන ලියන්නම්. මෙහෙම growing stem upward. ශාක කඳ ඉහළට වර්ධනය වීම. එහෙනම් මොකද්ද type එක? movement. Geotrophism තමයි ගුරුත්වාවර්තීම තමයි positive ද negative ද? ගුරුත්වයට තමයි ගුරුත්වාකර්ෂණ බලය තමයි උත්තේජය. නමුත් කඳ අනිත් පැත්තට away. එහෙනම් මේක positive geotropism නෙමෙයි negative geotropism කියලා අපිට නම් කරන්න පුළුවන්. negative geotropism. හරි? ඒ කියන්නේ tropism. ඍණ ගුරුත්වාවර්තී චලන. එතන ඍණ ගුරුත්වාවර්තී චලන. අන්න මේ තියෙන්නේ ඍණ ගුරුත්වාවර්තී චලන. positive geotropism, negative geotropism. ඊළඟට next example. Look at this picture. Yes, you can see the plants bend towards the sunlight. දැන් මෙතන ඔයාලට පේනවා ශාක කඳ නැත්නම් ශාක ටික ඔක්කොම ඉරේ ලියන දිශාවට නැවිලා තියෙනවා. අපි කලින් පාඩේ මේක ඉගෙන ගත්තා. We have learned earlier. Okay. So these types of movements there is a direct influence between the direction of the stimulus and direction of response. එතන මේ හිරුවෙලිය දෙසට තමයි ශාක ටික නැමෙන්නේ. එහෙනම් positive ද negative ද? Positive. හරි? මොකක්ද උත්තේජය? පොළවේද උත්තේජය? කලින් වගේ නැහැ. What is the stimulus? Sunlight. ප්‍රභාව ආලෝකය. එහෙනම් මේකට අපි කියනවා පුතේ ප්‍රභාවර්තී චලන. ධනද ඍණද? ධන. එහෙනම් ධන ප්‍රභාවර්තී චලන. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ධන positive ප්‍රභාවර්තී phototropism. Phototropism. එහෙනම් positive phototropism. Positive phototropism ධන ප්‍රභාවර්තී චලන. එහෙනම් growing plants towards the sunlight. මේක bending plant stem towards the sunlight කමක් නෑ. හරි? ඔන්න ඒක. Now let's see next example, next type of movement. Look at this picture. Yes, you can see the roots grow towards the water for finding water, to absorb water for the growth of the plant. ශාකයේ වර්ධනයට හැමතිස්සෙම ශාක මුල්
ජලය හොයාගෙන යනවනේ. එහෙනම් ජලය දෙසට මුල් වර්ධනය වෙනවා. Growing roots towards the water. Growing roots towards the water. ජලය දෙසට මුල් වර්ධනය වීම. එහෙනම් ජලය තමයි උත්තේජය. ඒ දෙසට තමයි මුල් ටික වර්ධනය වෙන්නේ. එහෙනම් උත්තේජයේ දිශාවට තමයි ප්‍රතිචාරය තියෙන්නේ. එහෙනම් පොසිටිව්ද නෙගටිව්ද? පොසිටිව්. මොකද්ද චලන වර්ගය කියලා තාම අවබෝධයක් නැහැ. අපි කියනවා ජලාවර්ති. ධන ජලාවර්ති චලන. ඉංග්‍රීසියෙන් කියනවා පොසිටිව් හයිඩ්‍රොට්‍රොපිසම්. අපි හයිඩ්‍රෝ කියන්නේ ජලයට නේද? හයිඩ්‍රොස්ෆියර් ජල ගෝලය එහෙම කියනවනේ. එහෙනම් හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් නේද? ජල විදුලි බලාගාරය. ඒ වගේ ජලයට අපි දාන නම වචනයක් පාවිච්චි කරනවා හයිඩ්‍රෝ. එහෙනම් positive hydrotropism. Okay? Positive hydrotropism. Example එක growing roots towards the water. Let's write it. Okay, positive hydrotropism, growing roots towards the water. Next one, let's see. In this picture, you can see growing pollen, otherwise traveling the pollens towards the ovule. ඩිම්බ කෝෂය නැත්නම් ඩිම්බ දෙසට පරාග චලනය වීම තමයි මේ ෆොටෝ එකෙන් පේන්නේ, මේ ඉමේජ් එකෙන් පේන්නේ. එතකොට මේකත් පුතේ අර දෙසටනේ ඕවියුල්ස් එහෙම නැත්නම් ඩිම්බ දෙසට තමයි මේ පරාග ටික ගමන් කරන්නේ, චලනය වෙන්නේ, හොයාගෙන යන්නේ. එහෙනම් පොසිටිව්ද නෙගටිව්ද? ඒකවත් කියන්න පුළුවන්. පොසිටිව්. දෙසටනේ, ඉවතට නෙවෙයිනේ. එහෙනම් පොසිටිව්. මේක ඇවිල්ලා වෙන්නේ chemical substances නිසා. රසායනික ද්‍රව්‍ය නිසා තමයි, රසායනික ක්‍රියාවක් නිසා තමයි මේ දේවල් වෙන්නේ. ඒ නිසා අපිට කියනවා ධන රසායනාවර්ති චලන. ඒතකොට ඒකට කියනවා අපි positive chemotropism. Positive chemotropism. Positive chemotropism. ධන රසායනාවර්ති චලන. Example එක තමයි traveling pollens towards the ovule. Traveling pollens towards the ovules. Okay. Next one. ඊළඟ එක බලමු. In this picture, you can see another movement. Yes, in this picture you saw clinging the tendrils of the passion fruit plant. Not only the passion fruit, we can see them, but also we can see them in bitter gourd color වල passion fruit වල අර මේ වගේ පහුරු. ඒ කියන්නේ ශාකය වර්ධනය වෙන්න අර ඔයාලා දැක්කේ දැන් ඔය ස්ක්‍රීන් එකක් වගේ ඒකට කියනවා අපි tendrils පහුරු. ශාකය වර්ධනය වෙන්න ශාකය for the growth of the plant by using tendrils. They use tendrils පහුරු. ඒව භාවිත කරමින් තමයි වර්ධනය වෙන්නේ. එතකොට ඒකත් ඒ එක්තරා විදිහකට ශාක චලන වර්ගය. අපි ඒකත් ලියමු. right? Clinging the tendrils in plants. ශාකවල පහුරු ගමන් කිරීම. හරි? Clinging. එතිලා යන එක. Clinging the tendrils in plants. දැන් ඔයාලා හිතයි ශාකයක මේ වගේ මේ tendrils දාලා යන එක මේ උත්තේජයේ දිශාවට ප්‍රතිචාරයක් විදිහට ටීචර් සිද්ධ වෙන්නේ. මේ වගේ ඒක පැහැදිලි නෑ වගේ දැනේ. නෑ පුතේ. ඔයාලා නිකන් වැලක් කියන්නේ කරවිලා හරි පැෂන් ෆෘට් හරි වැවිගෙන එනකොට එතනින් ලීයක් තියලා තියන අනිවාර්යෙන් උදේට හරි අවසර හරි බලනකොට ඒ ටෙන්ඩ්‍රිල් එක ඒ ලීයේ ඉතිලා. ඒ කියන්නේ අර සපෝට් එක දකින්නකොට යාලා ඒ දෙසට යනවා. එහෙම තමයි හැටි. ඒකට ඒකත් ඇවිල්ලා ආවර්ති චලනයක්. අපි හිත කියනවා දැන් ලීයක් හිටවුවාම ඒක දෙසටනේ ඔය ටෙන්ඩ්‍රිල්ස් ඇවිල්ලා ඒක ඉතින්නේ ඉවතට නෙවෙයිනේ. එහෙනම් පොසිටිව්ද නෙගටිව්ද? පොසිටිව්. පොසිටිව් tigmotropism. අපි කියනවා පොසිටිව් tigmotropism. ඒ කියන්නේ ධන ස්පර්ශාවර්ති චලන. ස්පර්ශාවර්ති tigmotropism. Right? Positive tigmotropism. Clinging the tendrils. So children, now you know there are 6 types of movements, 6 types of tropic movements. Actually tropic movements.
ආවර්ති චලන වර්ග 6ක් ගන්නවා. You have to keep in mind the example and the type of topic movement. ඔයාලා මතක තියාගන්න වෙනවා මේ ආවර්ති චලන වර්ගය සහ ඊට අදාළ උදාහරණය. මේවා ලියන්න වෙනවා, මාර්ක් කරලා එනවා. ඒක මතක තියාගන්න ඕනේ. Okay children, now the topic movements are over. Now we have to discuss the next type of plant movements, nestic movements. සම්නමන චලන. අපි ඒකත් පොඩ්ඩක් දැන් බලමු. Okay children, this is about nestic movements. ඒ කියන්නේ සම්නමන චලන. Earlier I told you, again I will remember, earlier I told you about topic movements. ඒ කියන්නේ ආවර්ති චලන. In there I told you, එතෙන්දි මම කිව්වා there is a direct influence. Otherwise having a direct influence. කියන්නේ කෙලින්ම සම්බන්ධතාවයක් තියෙනවා උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයේ දිශාවත් අතර කියලා මම කිව්වා. දැන් බලන්නකො මේක. Have the, have not the. Have not. So nestic movements. In nestic movements, there is no direct influence between the direction of the stimulus and the direction of the response. ඒ කියන්නේ උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයේ දිශාවත් අතර කෙලින්ම සම්බන්ධයක් නැහැ. හරි ඉර එළිය වෙනකොට ඒ දෙසට වර්ධනය වෙනවා නම් ඩිරෙක්ට් නේ. කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. නමුත් අර ඉර පායනවා මෙහි ශාක වර්ධනය වෙනවා. ඒක ඩිරෙක්ට් සම්බන්ධයක් නැහැනේ. අන්න ඒ වගේ චලන තමයි මේකට අදාළ වෙන්නේ. එක්සැම්පල්ස් කියනකොට ඔයාලට හොඳට පැහැදිලි වෙයි. හොඳට අවබෝධ කරගන්න ඩිෆරන්ස් එක වෙනස. එහෙනම් අපි කොහොමද සම්නමන චලන අර්ථ දක්වන්නේ? The movements අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ චලන මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? Movements. The movements එමෙතන the plant movements that have not a direct influence between the direction of the stimulus and the direction of response. ප්‍රතිචාරයේ දිශාවත් උත්තේජයේ දිශාවත් අතර ඍජු සම්බන්ධයක් නැති චලන වර්ග වේ. හරි. එතකොට මේක ගොඩක් වෙලාවට දැන් අර ආවර්ති චලන topic movements නම් සිද්ධ වෙන්නේ මම කියවනේ plant growth substances එහෙම නැත්නම් plant hormones නිසා කියලා. ආවර්ති චලන සිද්ධ වෙන්නේ ශාක හෝමෝන. එහෙම නැත්නම් ශාක වර්ධක ද්‍රව්‍ය නිසා. මේක සිද්ධ වෙන්නේ මේක රීසන් එක තමයි turgor change. අර මම මුලින්ම කිව්වේ ශුන්‍යතා වෙනස්කම් නිසා. ශුන්‍යතා වෙනස්කම් නිසා. ඔයාලා හොඳට මතක තියාගන්න. Because of the plant growth substances, trophic movements occur. Because of the turgor change, nestic movements occur. ශුන්‍යතා වෙනස්කම් නිසා සම්නමන චලන තමයි සිද්ධ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න වෙනස. හරි. එහෙනම් අපි බලමු. ඉස්සෙල්ලා අපි බලමු. First, let's see what's the meaning of turgor change. මොකද්ද මේ ශුන්‍යතා චලනයක් කියන්නේ කියලා අපි බලමු. Okay. Turgor change. ශුන්‍යතා වෙනස් වීම කියන්නේ මේ ජලය. දැන් මෙතන තියෙනවා මේ ජලය අඩුයි. මේ තියෙන ශාක සෛලයක්. plant cell. ශාක සෛල වලට තියෙන ඇතුලේ තියෙන ජලය අඩුයි නම් less water. ජලය අඩුයි නම් ඒක හැකිලිලා. ඒකට ශාකයේ ඔක්කොම සෛල ටික මේ වගේ හැකිලෙනවා නම් ශාකයම මැල වෙනවනේ. ඒකට හොඳට වතුර තියෙනවා නම් more water, enough water. වතුර හොඳට තියෙනවා නම් ශාකයට ගා ගන්න පුළුවන් වතුර තියෙනවා නම් හොඳට ශාක සෛලයේ පිම්පිලා තියෙනවා. එතකොට ශාකයක් හොඳට පිම්බෙනවනේ. පිම්බෙනවා කියන්නේ ශාකයක් හොඳට අර මැල වෙලා නැතුව ලස්සනට තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ මේ ජල වෙනස්කම්. ජලය water වෙනස්කම් තමයි මේ ශුන්‍යතා වෙනස්කම් එහෙම නැත්නම් turgor change කියලා කියන්නේ. එහෙනම් අපි බලමු next let's see what are the examples for nestic movements. Okay children, now let's see what are the nestic movements, type of nestic movement. Then example. Let's see first one. Okay, first one, Nyctic nestic movement. මේ බලන්න NYCT
I nifty. Nifty nastic movements. Nifty nastic movements කියන්නේ නිද්‍රා සන්නමන චලන. නිද්‍රා කියන්නේ නිදිනවා වගේ. නිද්‍රා සන්නමන චලන. ඒ කියන්නේ අර ඩිරෙක්ට් ඉන්ෆ්ලුවන්ස් එකක් නැහැ උත්තේජයත් ප්‍රතිචාරයත් අතර. එතකොට ඔයාලා ගොඩාක් ශාක චලන දන්නවනේ you know a lot of plant movements now. කියන්නේ ඔය නිදි කුඹ ශාකය අතින් අල්ලපුවාම ඒක හැකිලෙනවා. හවසට ශාක සමහර ශාකවල කොළ හැකිලෙනවා. හිරුවෙලිය දෙසිට ශාක නැමෙනවා. අද මේ වගේ ගොඩක් දේවල් දන්නවනේ. ඔයාලා මොකද්ද හිතන්නේ මේකට එක්සැම්පල් එක? උත්තේජයත් එක්ක ඩිරෙක්ට් ඉන්ෆ්ලුවන්ස් එකක් නැහැ. නමුත් ශාක නිදා ගන්නවා, හැකිලෙනවා. මොකක් වෙන්නේද? yes. අපි අල්ලන්නේවත් නැහැනේ. හවසට ඔය කතුරු මුරුංගා, තෝර, ඒ වගේ ශාකවල කොළ මැලවෙනවා නේද? අපි කියන්නේ නිදිනවා කියලා. shrinking of leaves. එහෙම නැත්නම් sleeping. Shrinking තමයි හොඳම. shrinking හැකිලෙනවා. shrinking of leaves of some plants in the evening. හවසට. ඒතර හවස් වුණා කියලා කොහෙවත් පැත්තක් නැහැ, ඩිරෙක්ෂන් එකක් නැහැ. උත්තේජයේ දිශාවක් නැහැ. හවස් වෙනවා. ශාකවල මැලවෙනවා. බලන්න. සන්නමන චලන කියන්නේ අන්න ඒවා. මේ පැත්තට ශාක මැලවෙනවා. මේ පැත්තට මැලවෙනවා. අර පැත්තට මැලවෙනවා. එහෙම නැහැනේ. දිශාවත් එක්ක නිශ්චිත සම්බන්ධ ඩිරෙක්ට් ඉන්ෆ්ලුවන්ස් එකක් නැහැ. එහෙනම් අපි මේකට එක්සැම්පල් එක දාමු මෙන්න මෙහෙම. shrinking leaves in the evening. හවසට ශාක පත්‍ර මැලවීම. හරි. ඒක මෙන්න මේ සන්නමන චලනවල නම් ටික අමාරුයි. ඒක මතක තියාගන්න වෙනවා. next one haptonastic movements. haptonastic movements ස්පර්ශාවර්ති චලන. haptonastic කියන එක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. ස්පර්ශාවර්ති බලන්න සිංහල තේරුම ස්පර්ශාවර්ති ස්පර්ශ කළාම ඒක මොකද්ද මේකට උදාහරණ වෙන්නේ නැති ස්පර්ශ කළාම මොකක් හරි ශාක චලනයක් තමයි මේකට උදාහරණය. ඕක කියන්න බලන්න. හරි. මොකද්ද? නිදිගුම්බ ශාකය. එහෙනම් shrinking leaves of mimosa plant when touching. When touch. එහෙම ලියුවාම ඇති. Okay. Shrinking of mimosa plant leaves when touch. Third one is seismonastic movements. Seismonastic movements. Seismonastic කියන්නේ seismo කියන්නේ පුතේ කම්පනය. අර seismometer භූකම්පන මානය කියලා හැම පෘථිවියේ කම්පන වර්ග මනින උපකරණයක් දැනගන්න උපකරණයක් තියෙනවා. ඒ වගේ seismonastic කියන්නේ කම්පා සන්නමන චලන. ඒ කියන්නේ කොහේ හරි හයියෙන් අපි අඩිය ගහුවොත් පොළවේ නැත්තම් අපි මොකක් හරි කම්පනයක් ඇති කරොත් ඒත් ශාක මොනවා හරි චලනයක් සිද්ධ වෙනවා නම් මතකද? පුතේ ඒකටත් තියෙන නිදිගුම්බ. අපි නිදිගුම්බ ශාකයක් තියෙන තැනකට ගිහිල්ලා පොළවට හයියෙන් කකුලෙන් ගැහුවොත් හයියෙන් පොළවට තට්ටුවක් දැම්මොත් ඒ කම්පනය නිසා නිදිගුම්බ ශාක මැලවෙනවා. එහෙනම් ඒකට උත්තරේ මේ එක්සැම්පල් එක මිමෝසා ප්ලාන්ට් එකම තමයි. මිමෝසා. අර මේකම තමයි. හරි? මේකම තමයි. ඊළඟට next one, last one, හතරවෙනි එක photonastic movements. ඊළඟ එක photonastic movements. ඒ කියන්නේ ප්‍රභා සන්නමන චලන. ප්‍රභා සන්නමන චලන. ප්‍රභා සන්නමන චලන කියන්නේ ප්‍රභා කියන්නේ ආලෝකයනේ. ආලෝකය නිසා සන්නමන කියන්නේ දිශාව අතර සම්බන්ධයක් නැහැ. එහෙනම් ආලෝකය නිසා ආලෝකයේ දිශාවටත් නොවන චලන මාර්ගය මොකක් වෙන්නේද? දැන් ඔයාලා දන්න එකම චලන මාර්ගය මොකද්ද? දැනට ආලෝකය එනකොට ඒ දෙසට ශාක කඳ නැමෙනවා. ශාක කඳ ඒ දෙසට ආලෝකයේ දෙසට වර්ධනය වෙනවනේ. ආලෝකය නිසා තව දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? පුතේ blooming flowers. ඉරේලිය වැටෙනකොට මල් පිපෙනවා. ඒක ඔයාලා එච්චර අවබෝධයෙන් බැලුවේ නැති වුණාට සාමාන්‍යයෙන් මල් පිපෙන්නේ උදේටනේ. එතකොට ඒක මේ හැම මලක්ම පිපෙන්නේ ඉරේලිය දෙසට ගිය එකක් නැහැ. එහෙම ඉරේලිය දෙසට නැවෙන මල් තියෙනවා. ඉතින් ඒක අර වගේ චලන. ආවර්ති චලනයක්. ප්‍රභාවර්ති. phototrophic movement. ඊට
ඉර එළිය වැටෙනකොට මල් පිපෙනවා නම් අන්න ඒකට කියනවා අපි ඒ චලන වර්ගයට අපි කියනවා photonestic movements. Blooming flowers with the sunlight. ඉතින් ඉර එළිය සමග ශාක ඉර එළිය සමග මල් පිපීම. හරි? එහෙනම් මෙන්න nestic movements වර්ග ටික nyctinastic, haptonestic, seismonastic, photonestic. With the examples you have to remember. Now let's see these types of movements with some video clips. Now you can see. Children, I will tell you something about for your extra knowledge. Your extra knowledge. අමතක දැනුමට කියනවා නම් now you know there are two main types of plant movements. What are they? Trophic movements, nestic movements. ආවර්ති චලන, සන්නමන චලන. Children, there is another type of plant movement. It is called tactic movements. Tactic movements. සාර්වසර චලන. සාර්වසර චලන. මේ සාර්වසර චලන කියලා පුතේ චලන වර්ගයක් තියෙනවා. හැබැයි ඒක අපිට මේ අපේ එළිය වටපිටාවේ තියෙන ශාකවල දකින්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශාක ලෝකොමෝට් කරන්නේ නැහැ කියලා මම කිව්වනේ. එක තැනක ඉඳන් තවත් තැනකට යන්නේ නැහනේ. ඒකට මෙන්න මේ සාර්වසර චලන කියන්නේ සම්පූර්ණ ජීවියාම චලනය. ජීවියාම චලනය වීමක්. ඒ කියන්නේ traveling the whole organism. ඉතින් සාමාන්‍යයෙන් ගහක් සම්පූර්ණයෙන්ම චලනය වෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ. එහෙනම් උදාහරණය තමයි මෙන්න මේ ක්ලැමිඩෝමෝනාස් වගේ ඇල්ගී වර්ගවල කියන්නේ ශුද්ධ ජීවියෙ. ක්ලැමිඩෝමෝනාස් කියන්නේ දැන් ඇල්ගී අයිති වෙන්නේ ශාක පැත්තටනේ. මේ ප්‍රබල සංශ්ලේෂණය කරන ක්ලැමිඩෝමෝනාස් කියන මේ මයික්‍රෝගනිසම් මෙන්න මේකේ සිද්ධ වෙන චලනය තමයි පුතේ සාර්වසර චලන ගණයට ඈත් වෙන්නේ නැතුව මේ අපේ වටපිටාවේ තියෙන ශාකවල මේ චලන වර්ගය දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒක කිව්වේ අමතර දැනුමට. So our movements are over. Now finally let's discuss something about very important thing. Something about very important thing. It is called this one. Pulvinus. උපදානය. පුතේ දැන් මේ අපි කිව්ව මේ nestic movements වලට සන්නමන චලන දැන් නිදිකුඹ ශාකයක් ගත්තොත් ඒකට අත දිව්වම මේක හැකිලෙනවනේ. අන්නේ හැකිලෙන්නේ මෙන්න මේ කොටස. බලන්න ශාකයේ කඳට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ කොටසයි ශාකයේ කඳට කොළේ සම්බන්ධ වෙලා තියෙන මේකයි මේ ශාක දැන් මේක සංයුක්ත පත්‍රයක්නේ. මේ ශාක පත්‍රයට මේ පත්‍රිකා සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙතනයි තියෙන පුතේ පල්විනස් උපදානය කියලා කොටසක්. මෙන්න මේ උපදානයේ සිද්ධ වෙන හැසිරීම නිසා තමයි මේ ශාක කොළ නැත්තම් මේක මැලවෙන්නේ. මේක මෙහෙම මේකම මෙහෙම මැලවෙනවා. ওই විදිහට මැලවෙනවා. මේකත් එහෙම මේක මෙහෙම මැලවෙනවා. හරි මේකත් එහෙමයි. මෙන්න මේ උපදානය කියන කොටස තමයි ওই විදිහට මැලවෙනවා කියන්නේ එහෙම. උපදානය කියන කොටස නැවෙනවා. ওই විදිහට මැලවෙනවා කියන්නේ එහෙම. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් මේ අත්තර මැලවෙනවා නම් මෙතනින් මැලවෙනවා. කියන්නේ ඒක බිමට පාත් වෙනවා. හරි අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. තේරුණාද මම කියන එක? එහෙනම් මේ පල්විනස් උපදානයේ සිද්ධ වෙන ක්‍රියාවක් නිසා තමයි මේ ටර්ගර් චේන්ජ් එක උපදානයේ සිද්ධ වෙන මේ ශුන්‍යතාව වෙනස් වීම නිසා තමයි මේක වෙන්නේ. මේ ශුන්‍යතාව වෙනස් වීම ටර්ගර් චේන්ජ් කියන්නේ ජල මට්ටම වෙනස් වීම. ඒ නිසා මේකත් හොඳට මතක තියාගන්න. එහෙනම් මෙතනින් ශාක චලන වර්ග ඉවරයි. අපි ඊළඟට බලමු වෙනම මාතෘකාවක්. Let's discuss about another topic. Right. This is the end of the unit. මේ තින්තේ පාඩමේ අවසානය.
not only studying about the organisms, but also we should know how to protect these organisms, plants and animals. අපි ශාක සතුන් ගැන ඉගෙන ගත්තා වගේම ඉගෙන ගත්ත විතරක් නෙවෙයි. ඒගොල්ලෝ ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ ආරක්ෂා කරගන්න ක්‍රම මොනවද කියලා දැනගන්න එපා. එහෙනම් මෙන්න in situ conservation ස්ථානීය සංරක්ෂණය කියලා පොඩි මාතෘකාවක් තියෙනවා කතා කරන්න. First of all, let's see what's the meaning of conservation. The simple meaning, conservation සංරක්ෂණය කියන්නේ අපි ඒ ශාක හෝ සතුන් හෝ ඒ ජීවීන් ආරක්ෂා කරගන්නවානේ. ඒගොල්ලන්ගේ පැවැත්ම තහවුරු වෙන පරිදි ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් සපයමින් ආරක්ෂා කරගන්නවානේ. ඉදිරි නොනැසී පවත්වා ගැනීමනේ සංරක්ෂණය. So children, this conservation can be divided into two parts. සංරක්ෂණයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි in situ conservation, අනිත් එක තමයි ex situ conservation. In situ කියන්නේ ස්ථානීය සංරක්ෂණය. right? හොඳට බලා ගන්න ස්ථානීය සංරක්ෂණය. ස්ථානීය. ex situ කියන්නේ අස්ථානීය. අස්ථානීය. ex situ අස්ථානීය. බලන්න මේකේ වෙනස ඔයගොල්ලන්ට පැහැදිලිද කියලා? In situ conservation means conservation of organisms in their living habitats, in their own living habitats. මොකක්ද ඒ කියන්නේ? In living habitats, living environment. ඒ කියන්නේ ඒ ජීවීන් ඉන්න ඒගොල්ලන්ගේම natural environment එකේ ඒගොල්ලෝ ජීවත් වෙමින් තියෙන පරිසරයේම ඒගොල්ලන් සංරක්ෂණය කර ගැනීම. එතකොට ඔය ඔයාලා අහලා තියෙනවද සමහර කලාප රක්ෂිතයක් කළා කියලා? දැන් උදාහරණ විදිහට විල්පත්තු රක්ෂිතය. right? විල්පත්තු රිසර්ව්. විල්පත්තු රක්ෂිතය මේ ස්ථානීය සංරක්ෂණය සිදු කරන තැන. විල්පත්තු රක්ෂිතය. එතන තමයි අලි ඉන්නවා, සමහර ශාක තියෙනවා, මොනවද ebony. Now you can see ebony plant. Ebony. In here you can see satinwood plants. Okay. Here you can see elephants. So now you know what are the organisms that can be conserved in these living habitats, in their own living habitats, living environments. ඒගොල්ලෝ ජීවත් වෙන පරිසරය තුළම සංරක්ෂණය කරනවා නම් ඒක in situ conservation. ex situ conservation මෙතෙන්දි සාකච්ඡා කරන්නේ නැහැ, නමුත් දැනගෙන ඉන්න. අස්ථානීය සංරක්ෂණය කියන්නේ ඒ ජීවීන්, අපි සාමාන්‍යයෙන් ජීවීන් කියන්නේ ඔතෙන්දී නම් animals. ගොඩක් වෙලාවට animalsලා අරගෙන ගිහිල්ලා වෙනත් තැනක සංරක්ෂණය කරනවා. traveling the organisms from their living environment to another environment. වෙන තැනකට ගෙනහිල්ලා එතන සංරක්ෂණය කරනවා. එතන ආරක්ෂා සහිතව අවශ්‍ය දේවල් සපයමින් තියා ගන්නවා. ඒකට උදාහරණ විදිහට examples ගන්න පුළුවන්. යාල වනෝද්‍යානයේ පින්නවල අලි අනාථාගාරය අනේ වගේ තව තියෙනවා. එන්නේ ඒ වගේ. Here you can see යාල වනෝද්‍යානයේ වුණ පින්තූරයක් වල දැක්කා. ඒ වල කියනවා අපි අස්ථානීය ex situ conservation. So now you know very well what's the meaning of in situ conservation. Conservation of organisms in their living environment is called in situ conservation. එහෙනම් පුතේ ඔන්න අද අපේ පාඩම ඉවරයි. So your unit 8 is over. I think you could get an idea about this unit. Let's meet again with another unit.